දරුවට සම්බන්ධ වෙන්න. හරි. හොඳයි. collective noun සම්බන්ධයෙන් විධිමත් ටියුට් එකක් මම කරා. ඒකේ 20 40 60ක් මම දුන්නා. collective nouns වර්ග තුනයි. එකක් තමයි things දේවල් වලට, දෙවෙනි එක people මිනිස්සුන්ට, තුන්වෙනි එක animal සත්තුන්ට. වර්ග තුනක collective nouns තියෙනවා. හැම එකකින්ම 20 ගානේ මම දුන්නා. මංගෙත් හොඳයි. මම දරුවෙකුට කිව්වා පුළුවන් නම් මේ collective nouns වල ටියුට් එක group එකට දාන්න කියලා. ෆොටෝ එකක් ගහලා. දාලා තිබ්බද ඒක? හොඳයි. දැම්මේ නැත්නම් අපි අර අලුත් group එකකට කවුරු හරි දාන්නකෝ ඒක. හරියට ලියපු එක. හොඳයි. එහෙනම් collective noun සම්බන්ධෙනුත් මම ගිය සතියේ ප්‍රශ්න කිහිපයක් දැම්මා. මම අලුත් ඒවා කිහිපයකුත් දාලා තිබ්බා. ඊට හේතුව තමයි හැමදාම එකම ටික නෙමෙයි විභාගයට කොහෙන් එයිද කියලා කියන අපිට බෑ. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඉක්මනටම කරන්න බලන්න. සර් මොන පොතේද කරන්න ඕනේ? ඉතින් ටියුට් එකේ. මේ ටියුට් එක තියෙනව නේද? ටියුට් එකේ මම grammar review worksheet අපිට ඔයාලට මම අර පේපර් එක උත් කරන්න දුන්නා. ඒ පේපර් එකේ එසේ එක මම එවන්න කිව්වා. මට ළමයි දෙන්නයි එවලා තියෙන්නේ එසේ එක. අනිත් අය සර්ට ප්‍රයිවට්ද දාන්න ඕනේ. කොහොම හරි කමන්නේ පුතේ දාන්න. මං කිව්වා ප්‍රයිවට් දැම්ම නම් හොඳයි කියලා කිව්වේ. අනිත් අය ආන්සර් එක දකින්න නිසා කොහොම දැම්මත් කමක් නැහැ. ඒකට මම අඩුපාඩු ටිකක් අද කතා කරන්නම් ඒවපු එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ. හරි මේකෙන් පස්සේ ඔයාලගේ පේපර් එක බලනවා මම. ඒකට ඔව් මාක්ස් කියන්නේ මේ පේපර් එකට මම ලකුණු දෙනවා. සහ රයිටින්ග්ස් වලට ලකුණු දෙනවා. එසේ එකට. ඔව් එසේ එක එවන්නකෝ ඉතින් ඉස්සෙල්ලමට. මම බලලා ලකුණු දෙන්නම් හැමෝගෙම. මම එකක් දෙකක් ආපු නැති හන්දා මම බැලුවා, කියෙව්වා. ඒක මම බැලුවේ ඔයාලගේ ස්ක්‍රීන් එක පෙන්නලම අඩුපාඩු කියවලා ලකුණු දෙන්නම් කියන්න. මේ වැඩේ කරන්න විදියක් නැහැ ඉතින් අද. දැන් ඉවලා වැඩේ කරන්න බෑ. හරි අපි collective nouns ටික කරමු. මට එවපු දෙක තුන මම බලන්න. හොඳයි ඒක group එකට දැම්ම නම් හොඳයි නේද? එහෙම කරා නම් කලින් දාපු දෙකස ඔව් කලින් එවපු ටික මට group එකටම දාන්නකෝ private එකව නැතුව අලුත් group එකට. අර August කියන group එකට දාන්න. දැන් ඒ August group එකට join නොවෙච්ච ළමයිනුත් ඉන්නවා. මම කිව්වා ටියුට් එක ගත්තා නම් ඒ group එකට join වෙන්න ඔයාලා වංක වෙලා join වෙන්න කියලා. තාමත් join වෙලා නැති දරුවෝ ඉන්නවා. ඉතින් එහෙනම් මම අද අර group එකට පස්සේ දැම්මා. දැන් ලබන සතියේ තමයි normal data ඕන වෙන්නේ ඈ මනිෂා. ලබන සතියට ඕන වෙන්නේ. ඉතින් කාඩ් එකක් හරි එහෙම නැත්නම් මොකක්කෝ ක්‍රමවේදයකට data loan එකකට හරි ලබන සතිය යන්න. ඒකට ලොකු data ප්‍රමාණයක් ඕන වෙන්නේ නැහැ. පොඩ්ඩයි ඕන වෙන්නේ. පුතේ ඒක group එකට දාන්න. සිතුමි group එකට දාන්න private එකක් නැතුව. දැම්මා සර්. එතකොට මට අනික හිරුන් මේ අර ෆොටෝ එක ගන්නකොට අනිත් අතට ගන්න එපා. කෙලින් අතට ගන්නකෝ. මට මං හිතන්නේ ඉස්සෙල්ලම මේවි සහේලි. ඒවලා තිබ්බේ මේ සහේලි ඉන්නවනම් මට ඉන්න group එකට දාන්නකෝ. පුළුවන් නම් හිරුන් උඩ අතට දාන්න. අර සතර දැම්ම ස්ක්‍රීන් එකේ දාන්නකොට මේක මට රොටේට් කරන්න බෑ ඒක. දැන් ජවිත් දාපු එක හරි. හරි එහෙනම් මම මේකේ ආන්සර්ස් ටික ඩිස්කස් කරන්න පටන් ගන්නම් වෙලා යන නිසා. හරි collective nouns. හරිම ලේසි මේ ටික ඔයාලට. මේක නිතර නිතර කරපු ටිකක් කවුස් නම් මොකක්ද දෙන්නවනේ.
a herd of cows. ඊට පස්සේ pigeons කියන්නේ මොකක්ද? pigeons කියන්නේ පරවියෝ. එහෙනම් a flock of pigeons. Yes. ඔව් sheep වැටළුවෝ ඒකටත් දෙන්නේ a flock of sheep. bananas නම් a bunch of bananas. ඊට පස්සේ fleet of ships. මේක නම් lazy. මේ ටික lazy. මම මේ මතක් කරගෙන යන්නේ දැන් ඉස්සරහට ඈ ඔයාලගේ හොඳයි දරුවනේ දැන් මම කියන එක පැහැදිලිව ඇහෙනව නේද? කැඩි කැඩි ඇහෙනවද? කැඩි කැඩි ඇහෙන ගතියක් තියෙනවද? Hello, sir. හොඳින් ඇහෙනවා සර්. හරි නේද? හොඳයි. මම අර කිව්ව පහුගිය දවස් ටිකේ data වල පුංචි issue එකක් ඇවිල්ලා තිබ්බා. ඒකයි මම බැලුවේ. හරි. සර් අපුතේ කියන්න. සර් මේ collective nouns වල සර් පාන්තියේ ඉදි පාඩමක් කියලා දුන්නා සර්. පාඩමක් කරා පුතේ. collective nouns වල ලොකු පාඩමක් කරා අපි. ඉතින් මේ ටික ඔක්කොම පාඩම් කරලා තිබ්බේ. මේක පාඩම් කරගන්න ඕනේ. මම එකයි කිව්වේ තියෙන සහල් මේ group එකේ ඉන්නවනම් මේ ඒ ටියුට් එකේ ලියපු පැහැදිලි ෆොටෝ එකක් ලස්සන අත්අකුරු තියෙන පැහැදිලිව කියව ගන්න පුළුවන් කෙනෙක් හෝ කිහිප දෙනෙක් දාන්න බලන්න group එකට ඒක ඒකෙන් එහෙම වුණොත් මේක දන්නේ නැති අය පාඩම් කරගන්න මේවා කලින් දැනගෙන ඉන්න ඕනේ මේක හිතලා ලියන්න බෑ මේක පාඩම් කරන්න තියෙනවා හා සර්. හොඳයි දැන් අපි කතා කරමු පේපර් එක ගැන මම මේකට ලකුණු දෙනවා හරිද අද එසේ එකට දෙන්න බැරි වුණොත් එහෙම අනිත් ටිකට මම දෙනවා එහෙම වුණොත් එහෙම එසේ එකේ ලකුණු 15න් අඩු වෙන්නේ ඒතර 85න් ලකුණු අද හම්බ වෙනවා අවංක වෙලා වැඩ කරන්න ඔන්ලයින් පේපර් එකක් නම් ඔයාලට නේද පොඩි වංචාවක් හොරයක් කරන්න බෑ මෙතන නේද අවංක වෙන්න කියලා මං ඉල්ලනවා ඔයාලගේ දැනුම මට පොඩ්ඩක් මැනගන්න දැන් මේ මට්ටමේදී නේද ඒ කියන්නේ දැන් අපි ඉන්නේ 8 වෙනි මාසේ මේ මාසෙ වෙනකොට ඔයාලගේ ඉන්න මට්ටම මොකද්ද කියන එක මම තේරුම් ගන්න ඕනේ. නිකම් පාඩම කරගෙන ගිහලා තේරුමක් නැහැ. හරි. දැන් එහෙනම් ඔයාලගේ රතු පෑන් අතට ගන්න. එහෙනම් අපිම මේ ටික කරෙක්ට් කරගමු. හරි. Complete the following dialogue with the phrases given. දීලා තියෙන phrases එක්ක මෙන්න මේ dialogue දෙකක් ටික complete කරන්න කියලා කියනවා. A. Work in Colombo. B. Traveling by bus. C. I travel. D. Daily from Kadawatha. E. Travel by train. හොඳයි. එතකොට සෙනුලා කියනවා excuse me how far are you traveling? මොකද්ද මේකේ තේරුම? How far are you traveling කියලා කියන්නේ ඔයා කොච්චර දුර travel කරනවද ගමන් ගන්නවද? ඒ කියන්නේ දෙන්නේ කතා කර කර ඉන්නකොට වැඩට යනකොට එයාගේ ඔෆිස් එක ඈතින් තියෙන. දැන් අනිත් යාළුවා අහනවා ඔයා කොච්චර දුර travel කරනවද? ඊට පස්සේ up to Kandy. up to Kandy. දැන් හිතා ගන්න බෑනේ. හරි. එහෙනම් ඔන්න දැන් do you travel? දැන් අහන ප්‍රශ්නයක්. Yes, I. එහෙනම් do you travel? නේද? ප්‍රශ්නයක් අහනවා. එහෙනම් නේද? මේකෙන් උත්තර ටිකක්. ඊට පස්සේ අන්තිමකට කියනවා yes, I find it easy to ඊට පස්සේ කියනවා but I think is more convenient for you. convenient කියලා කියන්නේ lazy. more convenient. අපි ඉගෙන ගත්තා ගිය සතියේ. වඩාත් lazy. වඩාත් lazy. එහෙනම් වඩාත් lazy නම් ඔන්න ඉගෙන ගත්තා තවත්
comparative එකක් මතකයි නේද? positive comparative superlative. එහෙනම් මෝ දාන්නේ දිග වචන වලට syllable එකට වැඩි ඒවා. එහෙනම් මේක වඩාත් ලේසියිලු. එහෙනම් නේද? හරි. දැන් එහෙනම් මැච් කරගෙන යන්න. හරි. දැන් එහෙනම් කියනවා excuse me how far are you traveling? Esara up to Kandy. හරි. එහෙනම් මොකද්ද ගැලපෙන්නේ? මෙතන වාක්‍ය කර්තෘ කෙනෙක් නෑ නම් කර්තෘ කෙනෙක් එන වාක්‍යයක් නේද? වාක්‍ය ඛණ්ඩයක් වඩාත් ගැලපෙන මොකක්ද දෙන්නේ? travel. Yes, answer එක C. හරි. එහෙනම් මෙතන මම දානවා I travel. I travel. මේක ටිකක් tough. මේක හිතන තරම් ලේසිම එකක් නෙමෙයි. චුට්ටක් තර්ක කරන්න ඕන. ලියලා ඉවර වෙලා ආයෙසරක් කියවන්න ඕනේ අර්ථයක් එනවද කියලා. එහෙනම් I travel up to Kandy. ඒ කියන්නේ up to Kandy කියන්නේ නුවර දක්වා. මම මහනුවර දක්වා යනවා. Do you travel? Do you travel? නේද? දැන් දාලා බලන්න work in Colombo ගැලපෙන්නේ නැහැ. Do you travel? ආයෙසරක් travel by train ගැලපෙන්නේ නැහැ. Do you travel? Traveling by bus? traveling travel හරියන්නේ නැහැ. එහෙනම් ආන්සර් එක එකයි තියෙන ඉතුරු. මොකද C දාපු නිසා daily from කඩවත. Yes, daily from කඩවත. මොකක්ද ඒකේ තේරුම? daily from කඩවත කියන්නේ? හැමදාම daily කියන්නේ දිනපතා. දිනපතා හැමදාම කියන්නේ. මම ඔයා හැමදාම කඩවත ඉඳලා යනවද? from කඩවත. එහෙනම් කඩවත to Kandy. Yes, I answers දෙකයි එන්න පුළුවන්. traveling by bus, traveling by train. ඊට පස්සේ work in Colombo කියන එක. Yes. එහෙනම් එයා මොකද්ද කියනවනේ I දැන් I traveling by bus. මේක දාන්න පුළුවන්ද බැරිද? මේක දාන්න බෑ. ඇයි බැරි කියලා කාට හරි කියන්න පුළුවන්ද? I traveling by bus. ඇයි දාන්න බැරි මෙතෙන්ට? අර්ථය පැත්තකින් තියන්න. මම බස් එකේ යනවා කියලා කියන්න ඕනේ යාට. එතකොට I traveling by bus කියන එක වැරදි ඇයි? දැන් තියෙනවා tenses knowledge එක. grammar. කාටද කියන්න පුළුවන්? I traveling by bus කියන එක වැරදි ඇයි? කෝ කාටවත් කියන්න බැරිද? I traveling by bus කියන්න බැරි. ඔයාලා දන්නවා present continuous tense එක අනුව I am traveling වෙන ක්‍රියාපදයේ අගට ing යෙදෙනකොට helping verb එකක් support එකට එන්න ඕනේ. තේරුණාද? I am traveling කියලා එන්න ඕනේ. I am traveling by bus කියලා આવොත් හරි. මේක වැරදි. ඊට හේතුව තමයි I traveling by bus කියලා කියන්න බෑ. එහෙනම් ඒක නෙවෙයි ආන්සර් එක. මොකද්ද? I work in Colombo. I work in Colombo. ඊට පස්සේ කියනවා I find it easy to. I find it easy to. මට ලේසි කියලා දැනුණා. එහෙනම් ආන්සර්ස් දෙකයි තියෙන්නේ travel by train, traveling by bus. හොඳයි. දැන් හිතා ගන්න බෑනේ මොකද්ද කියලා. දැන් වඩාත් ලේසි සෙනුල කියනවා I think. මම හිතනවා බස් එක කියන එකද වඩාත් ලේසි කෝච් කියන එකද වඩාත් ලේසි කියන්න බලන්න ඔයාලා දන්න විදිහට වෙහෙස මහන්සි අඩුම බස් එකේද කෝච්චියේද කෝච්චි වෙහෙස අඩුයි කෝච්චි සැරින් සැරේට බ්‍රේක් ගහන්න යන්නේ නේද බස් එකේ නම් බ්‍රේක් ගහලා පැද්දිලාම ඇති වෙලා ඔව් හරි එහෙනම් මෙතෙන්ට ආන්සර් එක තමයි travel by train කියන එක එහෙනම් නිකම් අතෙන්ට යනවා to traveling by බස් කියන එක යනවා. හරි. එකකට දෙක ගානේ ලකුණු දාගන්න මෙතනින්. chat එකේ දාන්න එපා. chat එකේ දාන්න යන්න එපා. මම අවසාන ලකුණු අහනකොට මට ලකුණු ටික දෙන්න.
සර් ඔය දෙවනි එක කරන්න ඕනේ. කවුද ඇහුවේ? ඉතින් කවුද ඇහුවේ කියන්නකෝ මට චුට්ටක්. නිසල්. නිසාල් ගිසති පන්ති ආව නැද්ද පුතේ? ආවා සර්. මම මොකද්ද කිව්වේ? මේ පේපර් එක ගෙදරදී කරන්න කිව්ව නේද හැමෝටම? කරලා තියෙන්නේ. ඔව් කරන්න කිව්වා පුතේ. දැන් මොකද වුනේ? අමතක වුණාද වැඩි? මුළු පේපර් එකම කරන්නත් කිව්වා. එසේ එක මට කරලා තියෙන්නේ. ඈ? කළා තියෙන්නේ. පේපර් එක කරා සර්. හරි හරි. එහෙනම් අපි වැඩියට යන් දෙවෙනි එක. හරි දෙවෙනි එක. Read the following program and answer the questions given below. මම මේ ප්‍රශ්න දැම්මෙම ඔයාලට මෙන්න මේ වචන ටික උරු කරන්න. මේකේ මේ ප්‍රශ්න වලට වැඩිය. හරි. මොකද්ද මේ කියන්නේ? annual inter house. මේකේ වචන කැඩෙන තැන් මම පැහැදිලි කරන්නම් ඔයාලට. inter house කියන්නේ මොකද්ද? inter house කියන එකේ තේරුම මොකද්ද? ක්‍රීඩා සර්. වාර්ෂික. ආවේ නැහැ. උත්තරය ආවේ නැහැ. ස්පෝර්ට් මීට් කියන්නේ නම් ක්‍රීඩා උත්සවය. වාර්ෂික කියන්නේ ඇනුවල් කියන්නේ. අන්න හරි. වචනේ නිවාසාන්තර. නිවාස අතර කියන අර්ථය. ඇනුවල් කියන්නේ වාර්ෂික. ඉන්ටර් හවුස් කියන්නේ නිවාසාන්තර. ස්පෝර්ට්ස් මීට් කියලා කියන්නේ ක්‍රීඩා උත්සවය. ඔෆ් කොහොමද මේ වචනේ කියවන්නේ? කාටද පුළුවන් කියවන්න? ST මේරීස් කොලෙජ් කියන එක කොහොමද කියන්නේ? ශාන්ත මේරිස් කොලෙජ්. ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? සිංහලෙන් තමයි ඔය කිව්වේ. ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ? සෙන්ට් මේරිස් කොලෙජ්. සෙන්ට් මේරිස් කොලෙජ්. ඔව් මේක කියන්නේ සෙන්ට්. හොඳේ මම මේක සිංහලෙන් ලියන්නම්. සෙන්ට්. ශාන්ත කියන එක තමයි ඈ. St. Mary's College Goal February 24th 2022 ඔන්න ප්‍රෝග්‍රෑම් එක යනවා අජෙන්ඩා එක 12:30 pm ඒ කියන්නේ දවල් 12 මාරට ඕපනින් සෙරමනි එක ඕපනින් සෙරමනි කියලා කියන්නේ සමාරම්භක උත්සවය කියන එක චැනල් ලියා ගන්න under 11 girls 11න් පහළ එකට තියෙනවා 75 meters හරි ඊට පස්සේ 100/4 relay මේක ප්‍රොනවුන්ස් කරන්නේ 100 වැඩි කිරීම 4 100/4 මේකත් ප්‍රොනවුන්ස් කරන විදිහ ඉගෙන ගන්න 100/4 100 වැඩි කිරීම 4 ඉංග්‍රීසි වලින් කියන එක relay ඒවා ලියන්න ඕනද? අවශ්‍ය නම් ලියා ගන්න දැනුමේ නැත්තම් ඔයාලගේ මේවා ලියා ගන්න ටියුට් එකේ ලියා ගන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයා ඔයා දන්නවනම් මේ මම කියන ඒවා ලියාගෙන වැඩක් නැහැ. දන්නේ නැත්නම් මේ හැම දෙයක්ම සටහන් කරගන්න. මම කිව්වනේ මම මේ ප්‍රශ්න දුන්නේ ඇයි මේ වචන හුරු කරන්න ඔයාලට. ඊට පස්සේ 400 meters boys under 15. 15න් 15 මීටර් 400 පිරිමි. PM වලට තියෙනවා hurdles. මොකද මේ hurdles කියන්නේ? කඩුළු පැනීම. කඩුළු පැන දිවීමන් හරි කඩුළු පැනීම. මේකේ දුර දාලා නෑ ඒක. ඒක අඩුපාඩුවක් කමක් නෑ. hurdles කියන්නේ කඩුළු පැන දිවීම. hurdles. 400 තමයි ගොඩක් වෙලාවට කඩුළු පැනීම තියෙන්නේ. 200 400. හරි ඊට පස්සේ මීටර 800 17න් 15 ගහන්න. ඒක ලේසි. ඉන්ටර්වල් එකත් ලේසි. හරි 3:15ට 3:15 වලට තියෙනවා drill display කියලා එකක්. ඒ මොකද්ද? What is drill display? සරබ සංදර්ශනය. හරි drill එක කියලා ඔයාලා
සාමාන්‍ය කියන ඩ්‍රිල් එක කියලා සාරම්භ සංදර්ශනය. ඩිස්ප්ලේ කියන සංදර්ශනය ප්‍රදර්ශනය කියන අර්ථය තියෙනවා. හරි. එතකොට මෙන්න මේකේ පුංචි වැරදීමක් තියෙන එක හදාගන්න. ඒක එන්න ඕනේ මෙන්න මෙහෙම ටීචර්ස්. මේ ටීචර්ස් වැරදි නේද? ඈ ඔයාලට පේන්නේ නැති එක ටීචර් කෙනෙක්ගේ රේස් එකක් තියෙන එතකොට. එක ටීචර් කෙනෙක් තමයි දුවන්නේ. එහෙනම් ටීචර්ස් කියන අපොස්ට්‍රොෆි එක අගට එන්න ඕනේ. ඒක හදාගන්න මෙන්න මේ විදිහට ඈ. ටීචර්ස් රේස්. ටීචර්ස් රේස් කොම එක ටීචර් කෙනෙක් දුවනවා. අපි බලන් ඉන්නවා නේද? හරි. ඒක නෙවෙයි අර්ථය. මෙන්න මේක තමයි අර්ථය. මේක අපොස්ට්‍රොෆි එක තියෙන තැන වැරදි. 4 pm all pupils race. ආදි ශිෂ්‍ය රේස් එක. ඒක හරි. ආදි ශිෂ්‍යයින්ගේ රේස් එක. හරි. 4:15 වලට තියෙනවා මාර්ච් පාස්ට් එක. මාර්ච් පාස්ට් එක. මොකද මාර්ච් පාස්ට් එක කියන්නේ? පෙළපාලිය. අන්න හරි. ආචාර පෙළපාලිය. මාර්ච් පාස්ට් එක පෙළපාලිය. ආචාර පෙළපාලිය නැත්තම්. හරි. අන්තිමට තමයි ප්‍රයිස් ගිවිං එක තියෙන්නේ. මොකද්ද ප්‍රයිස් ගිවිං කියන්නේ? ත්‍යාග ප්‍රදානය. ත්‍යාග ප්‍රදානය. ත්‍යාග ප්‍රදානය. ඔයාලා හරි. හොඳයි. දැන් ප්‍රශ්න ටික අහලා තියෙන කරකවලා. නේද? මේකේ ප්‍රශ්න පහක් තියෙනවා. මේ ප්‍රශ්න පහ අපි බලමුද? Yes sir. හරි. දෙවෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ which school is celebrating their sports meet? හොඳයි. ප්‍රශ්න තේරුම් ගමු ඉස්සෙල්ලා. which school මොන පාසලද is celebrating සමරන්නේ their own ගේ sports meet ක්‍රීඩා උත්සවය? මොන පාසලද සමරන්නේ ඔවුන්ගේ ක්‍රීඩා උත්සවය? බොහොම පැහැදිලි උත්තරේ අපි කතා කරා මොකද්ද ඉස්කෝලේ? St. Mary's College. St. Mary's College. ඊට පස්සේ අහනවා what is the first event? මොකද්ද පළවෙනි ඉවෙන්ට් එක? ඉවෙන්ට් එක කියන්නේ ඉසව්ව. What is the first event? මොකද්ද පළවෙනි ඉසව්ව? කියන්න බලන්න. 75 meters under 11 girls. හරි. ඉවෙන්ට් එක කිව්වට පස්සේ ඕපනින් සෙරමනි එක ඉවෙන්ට් එකක් විදියට ඔබ දැක්කද දන්නේ නැහැ. හැබැයි තරඟ ඉසව් වලින් ගේම් ඉවෙන්ට්ස් වලින් ඉස්ලාම යන්නේ 75 මීටර්. මීටර් ලියනකොට ක්‍රම දෙකක් තියෙනවා. මේ මීටර්ත් හරි. මේ මීටර්ත් හරි. මතක තියාගන්න මීටර්. මේක බ්‍රිටිෂ් මීටර්, මේක ඇමරිකන් මීටර්. දෙකම හරි, දෙකේ වැරද්දක් නෑ. හොඳයි, පළවෙනි එකට ගෝල් කියලා වට වැරද්දක් නෑ. හොඳයි, තුන්වෙනි ප්‍රශ්නේ කරකෝල අතාරින්නේ. කාටද කියන්න පුළුවන් මයික් එක ඔන් කරගෙන මොකද්ද මේ ප්‍රශ්نين අහන්නේ කියලා? මොකක්ද අහන්නේ? අර්ථය මොකද්ද? ඉන්ටර්වල් එකට පෙරයි පසුයි හොයන්න. තව පැහැදිලි කරන්න. කඩලු පැනීමට පස්සේද මේ ඉන්ටර්වල් එක තියෙන්නේ? කලින් පස්සේද? ආවේ නෑ වගේ මට. කියුණාද මන්ද මොකද කඩලු පැනීමට පෙර ඉන්ටර්වල් එක තියෙනවද? හොඳයි. තව කෙනෙක් try කරන්න බලන්න මොකද්ද හරියටම කියන්නේ කියලා. කඩලු පැනීමට පෙරද පස්සේද ඉන්ටර්වල් එක තියෙන්නේ? හරි අපි බලමු නේද ප්‍රශ්නේ ඇනලයිස් කරමු. ඔන්න ඕකයි අපිට ඕන වෙන්නේ. ප්‍රශ්න තේරුම් ගැනීම. හරි. මෙන්න මේකයි කියන්නේ is the hurdles කඩලු පැන දිවීම before the interval or after the interval. ඒ අහන්නේ
කඩුළු පැන දිවීම තියෙන්නේ ඉන්ටර්වල් එකට පෙරද එහෙම නැත්නම් ඉන්ටර්වල් එකට පසුද? ප්‍රශ්නේ තේරුම් ගන්න ඉන්ටර්වල් එක තියෙන කඩුළු පැන දිවීමට සම්බන්ධයක් නෙවෙයි අහන්නේ. is the hurdles කඩුළු පැන දිවීම තියෙන්නේ මෙන්න කඩුළු පැන දිවීම hurdles තියෙනවා මෙන්න ඉන්ටර්වල් එක තියෙනවා අපි ඉන්ටර්වල් එකටත් එක බලන්න ඕනේ. is the hurdles before the interval or after the interval? කඩුළු පැන දිවීම තියෙන්නේ ඉන්ටර්වල් එකට පෙරද ඉන්ටර්වල් එකට පසුද? මොකද්ද ආන්සර්? ඈ before the interval. හරි නෑ දැන් ප්‍රශ්නේ අහන්නේ කඩලු පැන දිවීම තියෙන්නේ ඉන්ටර්වල් එකට පෙරද පසුද? එහෙනම් අපි මොකද්ද උත්තරේ ලියන්න ඕන? දැන් මේ රිමෝට් කන්ට්‍රෝල් එක ඉල්ලන ස්ක්‍රීන් එකේ දැන් ඕක ඉල්ලන්න එපා මගෙන් ඈ. හරි එහෙනම් මොකක්ද දෙන්න ඕනේ? before the interval. හරි මොකද දරුවෝ මට ඒක ඇහුන්නේ නැහැ. වක්කර ඇහුවද? So after නෙමෙයිද දෙන්නේ? හොඳයි after the interval ඉන්ටර්වල් එකට පස්සේ නම් ඉන්ටර්වල් එකට පස්සේ තියෙන්න ඕනේ. මම කිව්වේ ප්‍රශ්නේ අහන්නේ කඩලු පැන දිවීම තියෙන ඉන්ටර්වල් එකට පෙරද ඉන්ටර්වල් එකට පසුද? ඉන්ටර්වල් එක තියෙන 3ට කඩලු පැන දිවීම තියෙන 2ට. එහෙනම් ඉන්ටර්වල් එකට කලින් නේද තියෙන්නේ? ප්‍රශ්නේ අහන්නේ hurdles තියෙන ඉන්ටර්වල් එකට පෙරද ඉන්ටර්වල් එකට පසුද කියලා. ප්‍රශ්නේ පැහැදිලි. හොඳින් ආයෙත් කියවන්නකෝ. එතකොට හරියයි. හරි. මොකක්ද මේ හතරවෙනි ප්‍රශ්نين අහන්නේ? What is the last item before the prize giving? මොකක්ද අහන්නේ? අන්තිමකට කලින් තියෙන එක හොඳයි. ත්‍යාග ප්‍රදානයට කලින් තියෙන ප්‍රදානයට කලින් තියෙන එක. මොකද්ද ත්‍යාග ප්‍රදානයට කලින් ප්‍රයිස් ගිවින් එකට කලින් තියෙන එක. හරි. මේ අහන්නේ ඇත්තට ඒක තමයි prize giving එකට කලින් තියෙන අන්තිම item එක මොකක්ද කියලා අහන්නේ. කලින් තියෙනවා කිව්වොත් ගොඩාක් තියෙනවනේ. අහන්නේ අන්තිම එක. ඒ කියන්නේ March past එක තමයි අහන්නේ. උත්තරේ March past. මේක March past. මේකේ පුංචි වැරද්දක් තියෙනවා නේද? March past. හරි. ගැටලුව හරි. හරි. at what time මෙතන is කියන එක හදාගන්න මෙතන තියෙනවා is කියලා. හොඳේ. ඒක capital වෙදිලා මොකක්ද වෙලා? at what time is the teacher's race? ගුරුරුන්ගේ රේස් එක තියෙන කීයටද? වෙලාව අහන්නේ ඒක ලේසි. මොකක්ද අහන්නේ? 3:45 pm. at මතක තියාගන්න වෙලාවක් දානකොට at 3:45 pm. මේක තමයි උත්තරේ. හරි. එහෙනම් එකකට දෙක ගානේ ලකුණු 10 නේද මේක දෙන්න තියෙන්නේ? ලකුණු 10න් ඔයාලා දෙන්නකෝ. chat එකේ දාන්න එපා. සර් ඇට් දාලා තිබ්බේ නැත්නම් වැරදිද? හොඳයි. ඇඩ් දාලා තිබුණ නැත්නම් වැරදි නැහැ. රතු පෑනෙන් ඇඩ් දාගන්න. ඊට පස්සේ හරි දාගන්න ගැටලුවක් නැහැ. ඊට පස්සේ වෙලාවක් තියෙනකොට ඒ ගැළපෙන පදේ දාන්න ඕනේ. ඔය ලකුණු කෝකෙද දාන්නේ? පැත්තෙන් දාන්න. ලකුණු ඒ කියන්නේ ලකුණු මට බලන්න ඕනේ. ලකුණු ඔයාලා මේ එක පැත්තකින් දාගන්නකො පේපර් එකේම මේ හරියෙන් ඔයාලගේ ඔය එක්සෑම් පේපර්ස් බැලුවාම වගේ
හොඳයි. මෙන්න මෙතන මේ in සහ at අතර ඉර වැදිලා නැහැ. හොඳේ. එතන මම මෙන්න මෙහෙම ඉරක් ගහන්නම්. ඔයාලක දැක්ක නේද පුංචි අඩුපාඩුවක් එක. of, in, at, on, about. හොඳයි. දැන් මේ ප්‍රශ්නේ කියවනකොට ඔයාලට of තියෙනවා, in තියෙනවා, at තියෙනවා, on තියෙනවා, about තියෙනවා. හොඳයි. දැන් ගත්තොත් එහෙම මෙන්න මේ of කියන එක වැඩි හුරු නෑ. හැබැයි මේක තියෙන්නේ දේශීය අර්ථකින්. ඔයාලා නිතර උදේ හවස කියන අර්ථකින් තමයි of තියෙන්නේ. in කියන එක නේද? ඔයාලා දන්නවා. at කියන එක මේ දැන් කිව්වා විතරයි. on කියන එකත් දන්නවා. about කියන එකත් දන්නවා. හරි. මෙතනින් birds are flying the sky. මෙතෙන්ට ගැලපෙන්නේ මොකද්ද? මේක අනුපිළිවෙලට කරගෙන යන්න එපා. මේ වගේ ඒවා වඩාත් ගැලපෙන ඒවා ටික. මේ on කියන එකට සමහර උත්තර ගැලපුණා. හැබැයි වඩාත් ගැලපෙන්නේ on ඔයාලා හිතන එකට නෙවෙයි. on birds are flying kuruල්ලු පියාඹනවා අහසේ. in මේකට in the sky. ඕ in the sky. In the sky. මම in කියන එක මෙහෙම ලියනවා. in කැපුවා. in එන්නේ. වෙලාවකට දාන්නේ මොකද්ද? මේ දැන් කිව්වා විතරයි. at at කියන එකක් කැපුවා. of තියෙනවා, on තියෙනවා, about තියෙනවා. පළවෙනි එකට about හොඳයි. put the light. the man of උත්තර දෙකක් දාන්න. උත්තර දෙකක්. හොඳයි. උත්තර දෙකක් එන්න පුළුවන්. of එන්න පුළුවන්. on එන්න පුළුවන්. light එක දානවට කියන්නේ on කරනවා කියලා put on the light. off දැම්මොත් put off the light. හැබැයි අපි එක එක මාතෘකා යටතේ රචනා ලිව්වා. මතක තියාගන්න we write essays. ලිව්ව නෙමෙයි ලියනවා. අපි විවිධ මාතෘකා යටතේ රචනා ලියනවා. එහෙනම් we write essays various topics. essays ලියන්නේ විවිධ topic වලින්. මෙතෙන්ට තමයි on එන්නේ. මේක ෆික්ස් වෙලා තියෙන්නේ. හරිද? මේක මතක තියාගන්න. we write essays on various topics. එහෙනම් මෙතනින් on ගියාට පස්සේ මෙතෙන්ට ඉතුරුනේ off. put කියනවද put කියන්නේ දානවා කියන එක. දානවා යොදනවා. put on කියන light එක දානවා. put off කියන light එක නිමුවා. switch on switch off දෙකම එකයි. put on put off. sir අයිස පළවෙනි එකට on දැම්මේ on දැම්මේ මේක විවිධ මාතෘකා යටතේ රචනා ලියනවා නම් කතා කියනවා නම් අපි සම්බන්ධ කරන්නේ on කියන පදේ විතරයි. ඒකයි මම කිව්වේ මේක නියතයක්. මේක ඔයාලා අවබෝධයෙන් දැනගෙන ඉන්න ඕනේ. මේක දැනගෙන ඉන්න ඕනේ. භාවිතයෙන් දැනගෙන ඉන්න ඕනේ. හිතන්නකෝ කෙනෙක් කතාවක් කරා අපි හිතමුකෝ health instruction ගැන. හිතන්නකෝ ඔයාලා ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ඔයාලගේ principal sir කතාවක් කරා හිතන්නකෝ health instruction ගැන. එතකොට කියන්න වෙන්නේ ඔයාලට our principal sir delivered a speech on health instructions. ඒක අනිවාර්යයෙන්ම එදෙන පදයක්. ඔයාලක දැනගෙන ඉන්න ඕනේ. මම ලිව්ව රචනාවක් my favorite animal ගැන. නැත්නම් my pet ගැන. කොහොමද ලියන්නේ? I wrote an essay on my pet.
ඒක නියත පදයක් දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ දෙකට උත්තර හරි. එහෙනම් මෙතෙන්ට එන්නේ about. They do not know anything. එයාලා මුකුත්ම දන්නේ නැහැ. මුකුත්ම දන්නේ නැහැ about the accident. accident එක ගැන. හොඳයි. එකකට දෙක ගානේ 10න් දාන්න බලන්න කීයද කියලා. හොඳයි ඊළඟ ප්‍රශ්නේ past continuous tense එක. මේක මන් දවස් කීයක් කරාද? මතකද past continuous tense එක? ඔව් සර්. ඔව් හරි සර්. past continuous ඔව්, මං sir. කිව්වා tense එකේ නම එයාලගේ ක්‍රියාපද කොටස් ගානට සමානයි. මෙන්න tense එක මේ tense කියන කෑල්ල ගන්න නෑනේ. tense එක කියන්නේ කාල ભેදය කියන එකනේ. tense එකේ නම past continuous. මෙතන කොටස් කීයද? කොටස් දෙකයි. එහෙනම් ක්‍රියාපදයට කොටස් කීයද? කොටස් දෙකයි. මොකද්ද මේ කොටස් දෙක? කාටද මතක? කියන්න බලන්න. was සහ ing. අන්න හරි. මං කව මේකෙන්ම හොයාගන්න. continuous කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ continuous කියන්නේ ing කියන එක තමයි. හොඳේ. continuous කියන්නේ ing. past කිව්ව ගමන් අතීත කාල. එහෙනම් මෙයා ප්‍රධාන ක්‍රියාපදයට ing දාන්නේ. මෙයා එහෙනම් මොන ක්‍රියාපදයේද? උපකාරක ක්‍රියාපදය. අතීත කාල past tense එකේ උපකාරක ක්‍රියාපද දෙකයි තියෙන්නේ. එක්කෝ was එක්කෝ were. හරි. ඇතින් ලියන්නම් මෙතෙන්ට continuous කිව්ව ගමන් ing මෙතෙන්ට was හරි were හරි. එහෙනම් මේ tense එක ලියන්න හරි ලේසි. සර් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද? එහෙනම් ඇහෙනවනේ සමහරක් වෙලාවට ඔයාලගේ ඒක තමයි. ඒක දැන්වල සිග්නල් ඩ්‍රොප් වෙනවා සරින් සැරේ. දැන් මගේ එකත් සිග්නල් ඩ්‍රොප් වුණා එක සැරේ. ඉස්සෙල්ලා ඔයාලට කැඩි කැඩි එනවා කිව්වම මට මැසේජ් එක ආවා මෙතන your internet connection is not stable කියලා. මං කියන ටවර් එක තියෙන්නේ අල්ලපුවත් ඒ. ටවර් එකට මීටර 200ක්වත් නැහැ. ඩයලොග්. ඉතින් එහෙම තිබිලත් 4G රවුටරෙන් සිග්නල් එන්නේ නැත්නම් ඔයාලා ගැන නේද? කවට කතාවද? හරි. ඒකට චුට්ටක් ෆෝන් එකේ මේ කළා සිග්නල් ආදා ගන්න පුළුවන්. හරි. හරි. මේක ලේසි වැඩි. අපි කරමු. එහෙනම් කොටස් දෙක ඉස්සෙල්ලා මම මෙතන පෙන්නන්නම්. මෙන්න කොටස් දෙක. past continuous වල නියතයක්. තනි කොටසෙන් ලිව්වොත් එහෙම වැරදි. ගොඩාක් ළමයි ලියන්නේ ඔන්න ඔහොම. දැන් මම මේ ඔළුවට දාන්න ඕන නිසා තමයි මේ කොටස් දෙක මෙහෙම කලින් ඇඳලා ඉන්නේ. past continuous, present continuous, future continuous ඔක්කොම කොටස් දෙකයි. නම් මේ කොටස් ගන්නට සමානයි. හරි. some boys කිව්වට පස්සේ was the word. ගොඩයිනේ. එහෙනම් හරි. ඊට පස්සේ ing දාන්න ඕනේ වරහන් ඇතුළේ තියෙන ක්‍රියාපදයට. break, breaking. හරි. මේක තේරුම තමයි some boys were breaking the windows. පිරිමි ළමයි කිහිප දෙනෙක් ජනෙල් බිඳිමින් සිටියා. වර්තමාන කාලේ නෙමෙයි අතීත කාලේ වෙච්ච වැඩක් කියන්නේ. The teacher කිව්වට පස්සේ was the word. was telling. telling ing දැම්මා. The teacher was telling a story. teacher කතන්දරයක් කියමින් සිටියා. හරි. රවි කිව්වට පස්සේ was the word singular නම් was. එක වචන නම් was. paint, painting. රවි was painting the wall. රවි බිත්තිය නැත්නම් තාප්පය පාට කරමින් සිටියා. ඒ කියන්නේ තින්ත ගාමින් සිටියා. she ඒක වචන was එන්නේ bring එහෙනම් bring තියෙනවා. ආයෙසරක් ing එනවා. මේක ප්‍රොනවුන්ස් කරන්නේ bringing.
she was bringing a present. ඇය තෑග්ගක් ගෙනිමින් සිටියා. හරි. එහෙනම් they කිව්වට පස්සේ what was the word? They were decorating. Decorating කියනකොට මෙහෙම ලියුවොත් හරියද? ඊ අයින් කරලා ඊ අකුර අයින් කරන්න. අන්න හරි. ඒක නීතියක්. ඔයාලා දන්නවා. සමහර ඒවා ඩබල් වෙනවා. සමහරක් ඒ වගේ අකුරු අයින් වෙනවා. ඩබල් වෙන්නේ මොනවද? plan කියන කෙනා. swim ඔව්. swim කියන කෙනා. CBC අකට තියෙන ඕන එක්කෙනෙක් මේ plan කියන එක අකුරු මාරුලා. CBC තියෙන ඕන එක්කෙනෙක් එනවා. හරි අයින් වෙන්නේ කවුද? යකට E තියෙන අය. E අකුර අයින් වෙනවා. drive, give, take, decorate. අගට E තියෙනවා නම් E අකුර ඉවත් වෙනවා. මතකයි නේද? හරි මේකත් ලකුණු 10න් දාගන්න. එකකට දෙක ගානේ. දහෙන් දාගන්න. उत्तर दाना दे कौन शब्द හරි question words ඊළඟ එක මෙන්න මෙතනත් අර ප්‍රශ්නේ ආයතරයක් තියෙනවා. මෙන්න මේ වචන වෙනස් වෙන්න ඕනේ. how, why, who, what, how much. Are you staying here for a friend? Is your class teacher Mrs. Silva? Is your father's name Mr. Ratnayaka? Do you go home by bus? Do you spend with the ticket? Hari. How කියන්නේ කොහොමද? How කියන්නේ කොහොමද? Why කියන්නේ ඇයි? Who කියන්නේ කවුද? What කියන්නේ මොකද්ද? How much කියන්නේ මිල කීයද? එතකොට ඔව් බොහොම ලේසියෙන් කිහිපයක් මැච් කරන්න පුළුවන්. නේද? ඒතර how much කියන එක නිකම්ම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් how much කියන එක මම ඕන දැම්මා. How much? How much do you spend for the ticket? 20 rupees. එහෙනම් how much කියන එක හරි. ඊට පස්සේ තාත්තගේ spend කියන්නේ වැය කරනවා එහෙම නැත්නම් ගත කරනවා කියන අර්ථ දෙකම තියෙනවා. spend. Thank you. You are welcome. ඊට පස්සේ මෙන්න මෙතන නම් දෙකක් තියෙනවා. class teacher කවුද? තාත්තගේ නම මොකද්ද? එහෙමනේ අහන්නේ. class teacher මොකද්ද? තාත්තගේ නම කවුද? එහෙම අහන්නේ යන්නේ අපි. එහෙනම් Mr. Silva, sorry, Mrs. Silva, Mr. Ratnayaka. මේ දෙකෙන් අපි අහනවා class teacher කවුද? Who is your class teacher? එහෙනම් දෙකට who. එහෙනම් තුනට මොකක්ද දෙන්න ඕනේ?
තාත්තගේ නම මොකක්ද කියලා අහන්න ඕනේ. what What is your What? father's name? අන්න හරි. අවබෝධය තියෙන්න ඕනේ. එහෙනම් who සහ what එක්කම හරි. how සහ why තමයි තියෙන්නේ. Are you staying here with a friend? ඇයි මෙතන නතර වෙලා ඉන්නේ කියලා අහන්නේ. why ඔව් why are you staying here? ඇයි මෙතන බලාගෙන ඉන්නේ? යාළුවෙක් කෙනකම්. එහෙනම් how හොඳයි. ලකුණු 10න් ආයතරයක්. sir is staying කියන්නේ මොකක්ද අතර වෙලා ඉන්න stay කියන්නේ නතර වෙලා ඉන්නවට. stay ඇයි නතර වෙලා ඉන්නේ කියලා අහන්නේ. අයියා මෙතන නතර වෙලා ඉන්නේ. අපි සිංහලෙන් අහන්නේ අයියා මෙතන ඉන්නේ කියලා අහන්නේ. යාළුවෙක් කෙනකම්. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ලකුණු කීය ගන්නද ඔව් එකක් දෙක ගන්නෙ 10යිනේ. හොඳයි අපි යන් ඊළඟ poem එකක් තියෙනවා. හොඳයි මේ poem එක little daughter පුංචි දුව my little daughter මගේ පුංචි දුව 3 years old වයස අවුරුදු 3යි endless chattering මොකද්ද මේ කියන්නේ endless chattering මොකද්ද මේකේ තේරුම මොකද්ද මේ endless කියන්නේ නැති end කියන්නේ ඉවරය less කියන්නේ නැහැ කියන එක less යෙදෙන හැම වෙලාවකම නැහැ කියන අර්ථය එන්නේ endless කියලා කියන්නේ ඉවරයක් නැති chattering chat කරනවා ඒ කියන්නේ කියවනවට ඉවරයක් නැති කියවිල්ල she loves to play with me අය කැමති මගෙත් එක්ක සෙල්ලම් කරන්න but time doesn't let me නමුත් මට වෙලාව නැහැ කියලා කියන්නේ මට ඕනේ වුණත් මට වෙලාව නැහැ යත් එක්ක සෙල්ලම් කරන්න then she gets angry ඊට පස්සේ gets angry තරහ යනවා ඇයට and begins to cry පටන් ගන්නවා අඬන්න when I am at home මම ගෙදර ඉද්දි හරිම ලස්සන poem එකක් හරිම සරලයි මේක my little daughter 3 years old endless chattering she loves to play with me but time doesn't let me then she gets angry and begins to cry when I am at home. හොඳයි. දැන් අපි උත්තර හොයමු බලන්න මේවට. How old is the child? වයස අවුරුදු කීයද මේ දරුවගේ කියන්න බලන්න. 3 years old හරි. 3 years old. Hari, what does she do when the speaker is at home? What does she do when the speaker at home? මොකක්ද මේ ප්‍රශ්نين අහන්නේ? ස්පීකර් කියන්නේ කවුද? ස්පීකර් කියන්නේ කතා කරනකොට ඔව් මෙතන කෙනෙක් කොලම් එකක් කියනවා විස්තරයක් කියනවා. මෙන්න මෙයාට තමයි ස්පීකර් කියන්නේ. මේක කියන කෙනාට ස්පීකර් at home. ඒ කියන්නේ අපි කියනවා මේ කතිකයා කියලා. ඒක මේක කියන කෙනා කතිකයා ගෙදර ඉන්න වෙලාවේ මේක කියන කෙනා ගෙදර ඉන්න වෙලාවේ what does she do? ඇය මොකද්ද කරන්න කියලා අහනවා.
කියන බලන්න මොකද කරන්නේ? begins to cry. හොඳයි. මෙතන මේ ප්‍රශ්නෙට නේද? මම මේ ප්‍රශ්නේ ඔහොම තියලා අනිත් ටිකට යනවා. මම මේ ප්‍රශ්නේ ඔහොම තියලා අනිත් ටිකට යනවා. හරි. What does she love to do? ඇය මොකද්ද කරන්න කැමති? Play What with does- me. හොඳයි. Play with me. හොඳයි. දැන් ඔයාලා මෙහෙම ලිව්වනම් මේකේ වැරද්දක් තියෙනවා. මට කියන්න බලන්න වැරද්ද මොකද්ද කියලා. කියන්නේ වැරදි කියලා. With me කියන්නේ මාත් මගෙත් එක්ක ඒ කියන්නේ ප්‍රශ්නට උත්තරය ලියන මගෙත් එක්ක තමයි සෙල්ලම් කරන්න කැමති. පොයම් එකේ මී කියලා තිබ්බට එහෙනම් මම ලියන්න ඕනේ playing with. දැන් මෙතන කියවෙන්නේ ඇත්තට අම්මා කෙනෙක් ගැනද තාත්තා කෙනෙක් ගැනද? ඔයාලා කියන්න බලන්න නිකන් මට. ඈ? අම්මා කෙනෙක් අම්මා කෙනෙක් ගැන. හොඳයි. තාත්තා කෙනෙක් කියන්නේ තාත්තා කෙනෙකුට වෙන්න chance එක වැඩි. මොකද වෙලාව නැහැ කියන කතාව කියනවා. වෙලාව නැහැ. ගොඩක් වෙලාවට තාත්තලා කාර්ය බහුල වෙනවා වැඩි නේද? අද කාලේ දෙපාර්ශවයේම මේක වෙනවා. නමුත් මෙතන අදහස් කරන්නේ තාත්තා කෙනෙක් ගැන කියලා හිතුනොත් මට මම දානවා him කියලා. මට හිතුනොත් අම්මා කෙනෙක් ගැන මම දානවා her කියලා. play with him or play with her. නැත්තම් මේ දෙකම නැතුව ස්පීකර් කෑල්ල දානවා play with the speaker. ඒ කියන්නේ මේක කියන කෙනා. එතකොට ගැහණු පිරිමි ભેදයක් නැහැ. දැන් play with him එහෙම නැත්නම් play with her එහෙම නැත්නම් play with the speaker. මම මෙහෙම දැම්මනම් ඔයාලට මේ දෙකෙන් එකයි options දෙකෙන් එකයි. පැහැදිලිද මම මේ ලියපු එක? මම කියනවා හතරවෙනි එකට. What does she do when she gets angry? ඇයට තරහා ගියපුවාම ඇය මොකද කරන්නේ? begins to cry. ඕ මම දානවා she begins to cry. cry. She begins to cry. Write the title of the poem. මේ poem එකේ title එකවත් මාතෘකාව කියන්න බලන්න. little daughter. හොඳයි. මේකේ උඩම තියෙනව නේද? My little daughter. My little daughter. little daughter කියලා විතරක් තිබ්බත් වැරදිද? මයි දාගන්න මයි දාන්න වෙනවා. මයි නැත්තම් වැරදි. අඩුවක්වත් වෙන්න බෑ. හොඳ දැන් ඒතර මෙතනින්ට මොකද්ද අහලා නැත්තේ? ඔය කියන කතා ඔක්කොම ටික මෙතන ලියන්න පුළුවන්ද? එහෙනම් මෙතෙන්ට මොකක්ද අහන්නේ? ස්පීකර් ගෙදර ඉන්නකොට ඒ කියන්නේ කතිකයා ගෙදර ඉන්නකොට අය මොකද කරන්නේ? මෙන්න මේ endless chattering. පාට පුළුවන් මේ කැලල මේ විදිහටම ලියන්න. ඒකේ ලොකු වැරද්දක් නැහැ. හොඳයි. ඔයාලගේ ආන්සර්ස් ලකුණු 10න් නේද මේකේ තියෙන 10න්ද 15න්ද? 10 වලින් සර් 10න්ද තියෙන්නේ. හරි. එහෙනම් එකකට දෙක ගානේ ලකුණු 10න් දාගන්න.
Number 7. Match A with B. Match කරන්නලු A with B. B සමග. හරි. Write the correct letter in the box. මෙන්න මේ box එක ඇතුලේ correct letter එක ලියන්න. බලමු මොකද්ද මෙතන කරලා තියෙන්නේ කියලා. මෙතන 1 2 3 4 5 6 තියෙනවා. මෙතන A B C D තියෙනවා. එහෙනම් එකට match වෙන්නේ B. අපි ඉස්සෙල්ලා මේක කියවමු නේද? හරි. Fully furnished 3-bedroomed house for rent in Kadawata. මොකද්ද මේ කියන්නේ? Fully furnished කියන්නේ ගෘහ භාණ්ඩ සහිත 3 bedrooms නිදන කාමර 3ක් සහිත ගෙයක් for rent. rent එකට කියන්නේ කුලියට in Kadawata. කඩවත තියෙනවලු ගෘහ භාණ්ඩ සමග නිදන කාමර 3ක් සහිත ගෙයක් කුලියට දෙන්න. දෙක. Computer operator needed immediately. පරිගණක ක්‍රියාකරුවෙක් අවශ්‍යයි immediately වහාම. තේරුම දන්නේ නැත්නම් ලියා ගන්න. වහාම අවශ්‍යයි පරිගණක ක්‍රියාකරුවෙක් contact කරන්න සම්බන්ධ කරන්න මෙන්න මේ phone number එක. තුන්වෙනි එක light blue. light blue කියලා කියන්නේ ලා නිල් පාට කායකක් තියෙනලු සේල් විකුණන්න. ඊට පස්සේ buy a lottery and be a millionaire. millionaire කියලා කියන්නේ මිලියනපතියෙක්. B කියන්නේ වෙන්න. buy a lottery. lottery එකක් ගන්න. ඒ කියන්නේ ටිකට් එකක් දිනුම් මැදීමේ ටිකට් එකක් ගන්න වෙන්න බිලියනර්. මිලියනර් කෙනෙක් මිලියනපතියෙක්. පස්වෙනි එක puppies and kittens available. puppies කියලා කියන්නේ බලු පැටව, kittens කියලා කියන්නේ පූස් පැටව, available කියන්නේ ඉන්නවා. තියෙනවා. ඔය දෙකෙන් එකක්. තියෙනවා ඉන්නවා. have a change. have a change කියලා කියන්නේ වෙනසක් ලබා ගන්න. නේද? වෙනසක් ගන්න වෙනසක් කොට. enjoy the delicious meals. delicious රසවත් meals කියන්නේ ආහාර. enjoy කරන්නලු. එහෙනම් වෙනසකටත් එක්ක මේ රසවත් ආහාර පාන වලින් විනෝද වෙන්න කියලා කියනවා. අපි බලමු එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. try your luck. ඔබගේ වාසනාව උරඟා බලන්න. දැන් උත්තර වෙනස් කරන්න බෑ හොඳේ ඔයාලගේ. rent a house. නිවසක් කුලියට. need a pet. සුරතල් සතෙක් අවශ්‍යයි. great job. හොඳ රැකියාවක්. get a job හොඳ රැකියාවක් ලබා ගන්න. have a tasty dinner. රසවත් රාත්‍රී ආහාර වේලක් ලබා ගන්න. E buy a vehicle. buy a vehicle කියලා කියන්නේ වාහනයක්. හොඳයි. මේ ටික නම් ලේසි තේරුම කියලා දුන්නාට පස්සේ. හොඳයි. computer operator කෙනෙක් එහෙනම් get a job රැකියාවක් ලබා ගන්න මෙයා D. ඊට පස්සේ light blue car for sale. ලා නිල් පාට කාර් එකක් සේල් එකට එනම් F buy a vehicle. lottery එකක් A try your luck. luck කියන්නේ වාසනාවට. puppies and kittens available. සුරතලෙක් ඕනේ එහෙනම් ආන්සර් එක C. C. have a change, enjoy the delicious meals. එහෙනම් මේ dinner එකක් ගැන කියන්නේ උත්තරේ E. හොඳයි. මේකටත් ලකුණු 10න් ඇත්තේ නේද? 10න් සර්. හොඳයි. ලකුණු 10න් දාගන්න.
හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට අපේ අන්තිම පේජ් එකේ. හොඳයි මොකද්ද කිවි පුතේ ඔයාගේ සිග්නල් වල ඉෂුව එකක් තියෙන බව පේනවා. මම කියන එක ඇහෙන්නේ නැහැ කියලාද කිව්වේ මට තේරුන්නේ නැහැ මොකද. හොඳයි. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. Anoj, Shrimal, Manisha or Naza are four friends who live in Meewawa. Meewawa ජීවත් වෙන යාළුවෝ හතර දෙනෙක්ගේ නම් තමයි තියෙන්නේ. They live in one community but celebrate different festivals. They live in one community. ඔවුන් ජීවත් වෙන එක සමාජයක but celebrate different festivals. නමුත් සමරන්නේ එකිනෙකට වෙනස් උත්සව. Some of them are religious festivals. ඒවායින් සමහරක් religious festivals ආගමික උත්සව. And some of them are national festivals. සමහරක් ඒවා ජාතික උත්සව. ආගමික උත්සවත් සමරනවා ඒගොල්ලෝ වෙන වෙනම ජාතික උත්සවත් සමරනවා. They are කියලා කියන්නේ මේ උත්සව ටික Sinhala and Tamil, Sinhala and Hindu New Year, Christmas, Ramadan and Deepavali. They even celebrate personal functions. Personal functions කියන්නේ පුද්ගලික, personal කියන්නේ පුද්ගලික, functions කියන්නේ උත්සව. පුද්ගලික උත්සවත් යාලා සමරනවලු. ඒ කියන්නේ එකිනෙකට වෙනස් විදියට. Like කියලා කියන්නේ වගේ. හොඳේ කැමති නෙවෙයි. වගේ. මොන වගේ උත්සවද? Like birthday parties. උපන්දින සාද වගේ ඒවා. And family weddings. පවුලේ විවාහ උත්සව. ඒවා personal functions. ඒ කියන්නේ ඒගොල්ලෝ සමරනවා පුද්ගලික උත්සව මොන වගේවද? Birthday parties and family weddings. Their parents join them too. ඔවුන්ගේ දෙමව්පියොත් ඔවුන් සමග එකතු වෙනවා. මේවා සමරන්නේ. These festivals help them to share fun and enjoyment with mutual understanding and respect for others. මොකද මේ කියන්නේ? මේ යාළුවෝ හතර දෙනා එක ගමක ජීවත් වෙන්නේ. නමුත් ඔවුන් හතර දෙනා එකිනෙකට වෙනස් උත්සව සමරනවා. මොන වගේවද? Sinhala and Hindu New Year, Christmas, Ramadan, Deepavali. ඒ විතරක් නෙවෙයි ඔවුන් පුද්ගලික උත්සවත් එයාලා සමරනවා. මොන වගේවද? Birthday parties and family weddings. ඒවා සමරනකොට අනිත් යාළුවෝන්ගේ දෙමව්පියොත් පවුලේ සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට Sinhala and Tamil New Year අපි අනෝජ් සමරනවා කියලා. අනෝජ් සමරනකොට ශ්‍රීමාල්ගේ දෙමව්පියෝයි, මනීෂලාගේ දෙමව්පියෝයි, නසාගේ කැඩි ඇහෙන්නේ. අනිත් අයටත් කැඩි කැඩි දැහෙන්න පුතේ. නෑ සර්. ඒක තමයි. ඔයාලගේ ඒක තමයි. කැඩි කැඩි ඇහෙනවා නම් ඔයාලගේ සිග්නල් වල ඉෂුව එකක්. ඒකට මට කළ හැකි දෙයක් මෙහෙන් නෑ පුතේ. නේද? ඔයාලට කළ හැකි දෙයක් නෑ තමයි සමහරක් වෙලාවට සිග්නල් හොයාගෙන එහෙම යන්න බෑනේ අපිට. හරි. මොකක් හරි ගැටලු තිබ්බොත් රෙකෝඩ් එක බලන්න මම රෙකෝඩ් එක දාන්නම්. හරි. ඊට පස්සේ පවුලේ හැමෝමත් එකතු වෙනවා එකට. ඊට පස්සේ these festivals help them මේ උත්සව උදව් කරනවා to share fun විනෝදය share කරගන්න විනෝදය බෙදා ගන්න and enjoyment සතුටු වෙන්න with mutual කියන්නේ අන්‍යෝන්‍ය understanding කියන්නේ අවබෝධය and respect ගරු කරන්න for others අනිත් අයට. ඒ කියන්නේ අපේ සංස්කෘතියට අදාළ නොවන වෙනස් සංස්කෘතීන් වල උත්සව වලට සහභාගී වුණාම අපිට ඔවුන් ගැන අවබෝධයක් ලැබෙනවා කියලා කියන්නේ. ඇත්තටම සිංහල අය වෙඩින් එකක් ගන්න විදිහට නෙවෙයි මුස්ලිම්ස්ලා ගන්නෙ, ටැමිල්ස්ලා ගන්නෙ, ක්‍රිස්ටියන්ස්ලා ගන්නෙ නේද? එතකොට ඒවට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඒ කල්චර්ස් ගැන අවබෝධ කරගන්න. අවබෝධයක් ලබා ගන්න. දැන් මෙතන එහෙම ගිහිල්ලා ඇති නේද? ටැමිල් වෙඩින් එකකට මුස්ලිම් වෙඩින් එකකට ගියලා තියෙන අය අපිට වැඩිය ගොඩාක් වෙනස් නේද?
ගිහපුවා ඉන්නවද? දැන් නම් යන්න වෙන්නේ ආයි කාලෙකට ගිහිල්ලා තිබ්බොත් තමයි. හොඳයි. එහෙම ගිහිල්ලා තියෙනවා නම් ඔයාලට හොඳට මේක තේරෙනවා මේ කතාව. ඒකයි මම ඇහුවේ. හරි. These festivals help in promoting national unity and ethnic harmony. අලුත් වචන ඉගෙන ගන්න. promoting කියන ප්‍රවර්ධනය කරනවා. වැඩි කරනවා. මොනවාද? national unity. national unity. ජාතික ඒකාබද්ධතාවය, එකමුතුකම. ජාතීන් අතර එකමුතුකම සහ ethnic harmony. ජාතීන් අතර සමගිය. එකමුතුකම වගේම සමගිය ප්‍රමෝට් කරනවලු මේ ෆෙස්ටිවල්ස් වලට අනිත් කල්චර්ස් වල අය ආවොත්. ඒක තමයි විය යුත්තේ. මේ වෙව විලේජර්ස් live happily. ඔවුන් ජීවත් වෙනවලු හරි සතුටින්. ඇයි ඔවුන්ගේ ගමේ විවිධ ජාතීන් සහයෝගීව සමගියෙන් එකිනෙකා අතර අවබෝධයෙන් ජීවත් වෙන නිසා. පැහැදිලි ඇති ඔයාලට මේ පැරග්‍රාෆ් එක. මම යෝජනා කරනවා මේ පැරග්‍රාෆ් එක ආයෙ සැරයක් කියවන්න. මම ලබන සතියේ රීඩින් ප්‍රැක්ටිස් ඔයාලට මේක ගන්න. මේකේ තියෙන අලුත් වචන ටිකක්, ඒ වචන ප්‍රොනවුන්ස් කරන විදිය, ඊට පස්සේ ඒ වචන වල තේරුම හැම දෙයක්ම ප්‍රැක්ටිස් කරන්න. හරි නේද? අපි යන් උත්තරවලට. State whether the given statement are true or false. හරි නම් හරි, වැරදි නම් වැරදි. මම දානවා TF කියලා. Anoj, Saroj, Manisha and Nisa live in Meewevel. ඔවුන් ජීවත් වෙන්නේ මීවෙවලු. හරිද වැරදිද? හරි. හරි. එහෙනම් T කියලා දැම්මා. They celebrate different festivals. They celebrate different festivals. ඔවුන් සමරනවලු එකිනෙකට වෙනස් උත්සව. හරිද වැරදිද? True. They had misunderstandings during the festival. මොකද මේ misunderstandings කියන්නේ? අවබෝධයක් නෑ. හොඳයි. misunderstandings කියන්නේ වැරදි අවබෝධය. misunderstandings වැරදි අවබෝධය. During the festivals කියන්නේ මේ උත්සව සමරන අතරේ ඔවුන් අතර වැරදි අවබෝධයක් තිබුණලු. එහෙම එකක් කියුණාද? නෑ. එහෙනම් මේක false. හරි. එයාලා අතර හොඳ අවබෝධයක් තියෙන්නේ නේද? වැරදි අවබෝධයක් නෙවෙයි. හරි. Write the names of two religious festivals mentioned in the passage. ආගමික උත්සව දෙකක් ලියනවලු පැසේජ් එකේ සඳහන් වෙච්ච. මම ලියන්නේ ගොඩාක් තිබ්බනේ මොනවද ඒවා? හොඳයි. මම හරි ඔයාලගේ උත්තරත් එක්ක මම කියන්නම් කල්චරල් ෆෙස්ටිවල්ස් කියන්නේ සංස්කෘතික උත්සව. ආගමික උත්සව කියන්නේ religious festivals. ආගම සම්බන්ධයෙන් තියෙන ෆෙස්ටිවල්ස් සහ සංස්කෘතික නැත්නම් කල්චරල් ෆෙස්ටිවල්ස් මේ දෙකක්. සිංහල and Tamil New Year කල්චරල් එකක්ද religious එකක්ද? ඒක බර වෙන්නේ කල්චරල්. තේරුණාද? ආගමත් එක්ක බැඳෙන්නේ. සංස්කෘතියත් එක්ක. ආගමත් එක්ක බැඳෙන ඒවා අපේ තියෙන්නේ මොනවද? වෙසක් ෆෙස්ටිවල්, පොසොන් ෆෙස්ටිවල්, හැසල ඒ වගේ ඒවා. හරි මෙතන අහන්නේ ආගමික උත්සව. කියන්න බලන්න මෙතන තිබ්බ ආගමික උත්සව. රාමසාන්, රාමසාන්, දීපවාලි, ක්‍රිස්මස්. ඔව් ආගම සම්බන්ධයෙන් තියෙන උත්සව ටික ලියන්න ඕනේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අහනවා Shrimal and Manisha celebrate the same national festival every year. Write the name of the festival. Shrimaluයි Manishai දැන් ගත්තොත් එහෙනම් ඔයාලට පේනවා මේ හතර දෙනා එකම ಜಾති එකම ආගමේ නෙවෙයි. හැබැයි කවුද කියලා නෑ. හරිද? මොකද එයාලා සමරනවා. මම පොඩ්ඩක් උඩට යන්නම් මෙතනින්. එයාලා කියනවා
මෙන්න මෙතන. හරි. Some of them are religious festivals and some of them are national festivals. They are Sinhala and Hindu New Year, Christmas, Ramadan, Deepavali. එතකොට මෙතන කියනවා වර්ග කිහිපයක්. එකිනෙකට වෙනස් වර්ග. එහෙනම් මෙයාලා ඉන්නේ එකම ජාති එකම ආගමේ නෙමෙයි හැමෝම. එහෙනම් මෙයාලා ඉන්නේ විවිධ ජාති විවිධ ආගම් වල. හැබැයි ශ්‍රීමාල් සහ මනීෂා සෙලිබ්‍රේට් කරනවලු එකම ෆෙස්ටිවල් එක. දැන් ජාතීන් අතර වෙනස් වුණත් ජාතීන් අතර වෙනස් වුණත් ඒ කියන්නේ වර්ග හතරක් මෙතන කියනවා. සිංහල ගත්තට පස්සේ මේ මං ගන්නම් ආගමික වශයෙන් බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු කියන ආගම් හතර. දැන් මේ ආගම් හතරේ අය හැමෝම එකම කල්චර්ස් ආගමික වශයෙන් සමරන්නේ නැහැ. හැබැයි යාරා කල්චරල් නැත්නම් නැෂනල් ෆෙස්ටිවල්ස් යාලා සමරනවා එකම දේවල්. මොනවාද ඒ වගේ ඒවා? ඔයාලා කියන්න බලන්න. Sinhala and Hindu New Year. Sinhala and Tamil New Year. මේකෙන්ම හොඳයි නෑ ඕකේ තියෙන්නේ ඕවා නෙමෙයි පුතේ. මට නිකන් හිතලා කියන්න බලන්නකෝ රටේ ජාති ආගම් ભેද නැතුව අපි හැමෝම පොදුවේ සමරන උත්සව මොනවද තියෙන්නේ? නිදහස් උත්සවය. එකක් තමයි අවුරුද්ද මුල අපි නිව් ඉයර් එක සමරනවා. එහෙම නේද? මේක ෆෙස්ටිවල් එකක්. හොඳේ? ජාතික උත්සවනට උත්සවයක්. හරි. ඊට පස්සේ Independence Day. නිදහස් උත්සවය. හරිද? ජාතික උත්සව විදිහට අපි සමරනවා. මේ දිනයත් අපි උත්සවයක් විදිහට සමරනවා. කීපයක් තියෙනවා. එතකොට මෙතන අර්ථය ගත්තොත් එහෙනම් අපි දන්නවා සිංහල and Tamil New Year එක සමරන්නේ බෞද්ධ අය විතරයි. කැතලික්ලා කියන්නේ ක්‍රිස්තියානිටි ඒකේ අය සමරන්නේ නැහැ. යාලා සමරන්නේ නැහැ. යාලගේ උත්සව විදිහට යාලා ක්‍රිස්මස් තමයි සලකන්නේ. එතකොට මේක එක ලිව්වොත් එහෙම මෙතන මේ නම් වල පුංචි දෝෂයක් තියෙනවා. මේ නම් ටික පැහැදිලි මදි. හරි? එහෙනම් මම මේක දෙන්නම් මේ ටික ලියා ගන්න ඔයාලා. What is the Sinhala and Hindu New Year වැරදිද? හරි. මේකට අනුව ඔයාලට ඒකට මම වැරදි දෙන්නේ නැහැ. එහෙනම් ඒක ලියපු වැරද්දත් මම ලකුණු දෙන්නම්. සිංහල and Hindu New Year තිබ්බොත් ලකුණක් දෙන්න. මේකට අනුව ඒකත් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මෙතන එකම මෙතන නම් වලින් ඔයාලට තෝරන්න බෑ. මේකේ නම මෙතන එන්න ඕනේ ටැමිල් නේම් එකක් එන්න ඕනේ මේ දෙන්නගෙන්. හොයන්න බෑ නම් වලින් එයාලගේ කල්චර් එක මොකක්ද කියලා. තේරුණාද? මෙයා සිංහල කෙනෙක් නම් මෙයා දෙමළ කෙනෙක් නම් හතරවෙනි උත්තරේ හරි. සිංහලයි දෙමළයි හැමෝම සමරනවනේ. 3. දැන් මෙයා සිංහල එක්කෙනෙකුයි සිංහල බෞද්ධ සහ ක්‍රිස්තියානි එක්කෙනෙක් නම් මෙයාට හතරවෙනි උත්තරේ වැරදි. එතකොට සිංහල දෙමළ ඔක්කොම පොදුවේ සමරන උත්සව ටිකක් තමයි මම ඔය දුන්නේ ඔයාලට. හොඳේ? 1 2 3. මේකට අනුව හතර වැරදි දෙන්න බෑ. හොඳේ? හරි. What are the two personal functions mentioned in the passage? Personal functions පුද්ගලික උත්සව මොනවාද මේකේ තියෙන? කියන්න බලන්න. Birthday parties and family Birthday parties and family weddings. Family wedding. Family wedding. family weddings. හරි. මේක තමයි උත්තර. अंतिम प्रश्न अहනවා what is promoted by these religious and national festivals? What is promoted? මොකද්ද promote කරන්නේ? මොකද්ද ප්‍රවර්ධනය කරන්නේ? මෙන්න මේ by කියන වචනේ තේරුම තමයි මගින් කියන එක. මොකක් මගින්ද? These national and religious festivals. මේ ජාතික සහ ආගමික උත්සව වලින් මොකද්ද promote කරන්නේ? පැහැදිලි?
මෙන්න මේක තමයි ප්‍රොමෝට් කරන්නේ. national unity මේ වචන වලට හුරු වෙන්න. national unity and ethnic harmony. ethnic harmony විතරයි ස්පෙලිං. එතකොට වැරදිද ඒක? ඉතින් මට ඔයා කියන එක පොඩ්ඩක් පැහැදිලිව අහුන්නේ නැහැ. චුට්ටක් ආයෙසරක් කියන්න. ethnic harmony කියන එක විතරයි ස්පෙලිං. එහෙනම් ලකුණු ඔයාට මේකට අනුව ලකුණු 3ක්. ඔව්. හොඳයි. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 3 ගානනේ තියෙන්නේ. මෙතෙන්ට එකකට එක ගානේ 3 හරි. මෙතෙන්ට දෙකම හරිනම් ලකුණු 3යි. එකක් හරිනම් එක ලකුණයි. මෙතනත් දෙකක් ලියන්න ඕන එකට එකක් ලිව්වොත් එක ලකුණයි. තුනම මේ දෙකම ලිව්වොත් තමයි ලකුණු 3 හම්බෙන්නේ. මෙතනත් එහෙම තමයි. එකක් ලියලා තිබ්බොත් එක ලකුණයි. තුනම ලියලා තිබ්බොත් ලකුණු 2යි. සර් රෙකෝඩ් එක දාන්න. රෙකෝඩ් එක දාන්න මට මතක් කරන්නේ. මොකද මේකේ වැඩ ගොඩයි කන්වර්ට් කරලා දාන්න තියෙන්නේ. දැන් ඔය සඳලු ඕන් නැති වැඩ කර ඉන්නවා chat එකේ නේද? Facebook වල links දදා මම බලාගෙන හිටියේ දිමාල්ක සඳලු. වැඩ කරන්න ඕනේ ඈ. ලබන සතියේ ලකුණු අඩු වෙන්නකෝ. සර් ඔව් සහේලි කියන්න. සර් පස්වෙනි ප්‍රශ්නේ this festival සහේලි පැහැදිලි නෑ. මට ඔයාගේ හඬ අයියෙන් ඇහෙන්නේ නැහැ. පස්වෙනි ප්‍රශ්නේ this festivals help in promoting national unity and ethnic harmony කියනවත් වැරදිද? මට පැහැදිලි මදි පුතේ. මම මෙහෙමයි කියන්නේ. ඒකට උත්තර දෙකක් තියෙනවා. national අහුන්නේ නැද්ද? ඇහෙනවා සර්. ඇහෙන්නේ නැද්ද? මම කියන එක ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. ඇහෙනවා සර්. හරි ඇහෙන්නේ නැති කෙනා චුට්ටක් බලන්න ඔයාගේ ඩිවයිස් එකේ අවුලක් ඇති. හරි. ඔන්න මම දැන් කියන්න හදන්නේ මම කියන්න බලාපොරොත්තු වෙන පස්වෙනි එකට national unity and ethnic harmony. එතකොට ඔයාලට national unity and ethnic harmony කියලා දෙකම ලියලා තිබුවොත් ලකුණු 3යි. එහෙම නැතුව national unity කියන එක විතරක් නම් එක ලකුණයි, ethnic harmony කියන එක විතරක් නම් ඒත් එක ලකුණයි. ඊට පස්සේ එහෙම නැතුව unity and ethnic කියලා තිබ්බොත් ඒ උත්තරේ වැරදි. කෑලි කෑලි ලියලා තිබ්බොත් පිළිගන්න බෑ. තියෙන්න පුළුවන් උත්තර වර්ග දෙකයි. national unity and ethnic harmony කියන එකයි. එක්කෝ national unity එක්කෝ ethnic harmony. එහෙම නැත්නම් ලකුණු නැහැ. කෙනෙක් කියනවා national and harmony වැරදි. unity and harmony වැරදි. national and ethnic වැරදි. ඊට පස්සේ unity and harmony වැරදි. ඒකට ලකුණු දෙන්න බෑ. මේ unity and harmony කියන එකට නම් ලකුණක් උනත් දෙන්න පුළුවන්. කවුරු හරි ඉන්නවද unity and harmony කියලා විතරක් ලියපු අය? unity and harmony. හරි. දැන් එහෙනම් ඔයාලගේ ලකුණු ගණන් කරන්න 85න් ගණන් කරලා දාන්න. 85න් ගණන් කරලා දාන්න. හොඳයි. ඔයාලගේ SS ටික මම බලලා එවන්න. දැන් මේ වෙලාවේ මම පුළුවන් ද බලන්න. හරි. මෙන්න මේකේ මාතෘකාවට ටයිටල් එක little daughter. මෙන්න මේ මයි කෑල්ල නෑ හොඳේ. ඒක little daughter කියලා විතරයි තියෙන්නේ. මෙන්න මේක උත්තරය. ඒක හදාගන්න. මෙන්න මේක උත්තරේ.
පහට උත්තරේ little daughter my little daughter නෙවෙයි. ඒකට හරි දාගත්තා නම් වැරදි දාගන්න, වැරදි දාගත්ත අය හරි දාගන්න. ලකුණු දානකොට පබ්ලික් දාන්න, මට ප්‍රයිවට් දාන්න එපා. ලකුණු ටික පබ්ලික් දාන්න. අවසානයේ ලකුණු කීයද දෙන්න ඕනේ? මොකද පුතේ? අවසානයේදී ලකුණු කීයද දෙන්නේ? මොකෙන්ද? එසේකටද? නෑ සර්. ඊට කලින් 8 වෙනි ප්‍රශ්නෙට 8 වෙනි එකට පහළ වෙන්නේ මේ තීර 15 වෙනි කියලා තියෙන්නේ. මම දැන් කිව්වත් එක එන විදිය එකකට කොහොමද එන්නේ කියලා. හොඳයි. දැන් නේද ලකුණු 68 79 71 83 78 67 80 80 83 84 76 84 83 65 80 82 75 80 එක සැරයක් එක්කෙනෙක් කිව්වම ඇති ඈ 82 ඔව් 79 81 81 69 80 71 දැන් පේනව නේද වැරදි තියෙනවා හැමෝම එවන්න මම මෙසේජ් කිහිපයක් චුට්ටක් ගන්නම් ඔයාලට මේකලා ඔයාලගේ ආන්සර් එකක් අඩුපාඩු තියෙනවා නම් කියන්නම්. එයා තෝරන් තියෙන්නේ my beautiful pet කියන එක. මේ වගේ වෙලාවකට ඔයාලට කරන්න ඕන එක දෙයක් තමයි මේ ඔයාලා එසේ එක ලියන මාතෘකාව යටින් ඉරක් අඳින්න. මේක යටින් ඉරක් අඳින්න. ඊට පස්සේ මාතෘකාව ලියලා පටන් ගන්න. my beautiful pet is dog නෙවෙයි is a dog වෙන්න ඕනේ. I have a dog. Its name is Akira. Its breed is Husky. Sri Lankan puppies. Akira is very active dog. හොඳයි. අනිත් අයටත් කැඩි කැඩි දැහෙන්නේ. හරි පුතේ කැඩි කැඩි ඇහෙනවා නම් එකක් තමයි ඔයාලගේ ඩිවයිස් එකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එකේ ගැටලු. ඒකට සර්ට කළ හැකි දෙයක් නෑ නේද? දැන් මම රෙකෝඩ් එක දැනට